සිළු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. භාග්‍යවතුන් වහන්සේ තමයි මේ ලෝකේ මිනිස්යන්ගේ ජීවිතවල තියෙන වටිනාකම පැහැදිලි කරලා දුන්නේ. මොකද එදා ಭಾರತೀಯ සමාජය ගත්තට පස්සේ සති පූජාවන්, ඒ වගේම සමාජය විවිධ කුලවලට, ජාතීන් වලට ඛණ්ඩනය කරලා තියෙද්දි භාග්‍යවතුන් වහන්සේ ගුණය මත, ඒ අයගේ තියෙන පින මත ඔවුන්ගේ ජීවිතය ගොඩනගා ගන්න විදිහ එදා කියලා දුන්නා. භාග්‍යවතුන් වහන්සේගේ කරුණාව සිටු මාලිගාව ඉඳන් දුගී පැල්පත දක්වාම තිබුණා. එදා ඒ ආරම්භ වුණු දහම් ගෝසාව අද මේ අපි කතා කරන මොහොත දක්වා මේ ධර්මය අපට මේ විදිහට ඉගෙන ගන්න ලැබුණත් වර්තමානයේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හොයන කෙනෙකුට තියෙන අභියෝග නැති කරමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන යථාර්ථය ඔබට පැහැදිලි කර දෙන්නයි ධම්මස්වර දහම් කතිකාවත දහම් පිළිසඳර ආරම්භ වෙන්නේ. සමහර විට බොහෝ දෙනෙක් හිතන දෙයක් තමා මංගල සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, වසල සූත්‍රය, මේ සූත්‍රවල කරුණු කාරණා ඔවුන්ගේ ජීවිතවල නැත්තම් මේ දහම් මාර්ගයේ විවෘත කරන වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා නැහැ කියන එක. හැබැයි ඔබට මේ ධම්මසර වැඩසටහන ශ්‍රවණය කිරීමේදී තේරෙනවා ඇති ප්‍රඥාව දියුණු කරගන්න, ඒ වගේම මේ දහම් මාර්ගයට අවශ්‍ය අඩිතාලම හදාගන්න මේ කරුණු කාරණා කොච්චර වැදගත්ද කියන කාරණේ. ඉතින් අද දවසේත් ධම්මස්වර වැඩසටහන වෙනුවෙන් මැදිරියට වැඩම කරන්නට එදෙනු පින්වත් ස්වාමින් වහන්සේට අපගේ নমස්කාර වේවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. අද දවසේ ධම්මස්වර දහම් පිළිසඳර වෙනුවෙන් අනුග්‍රහය දරන්නේ ඩුබායිහි සේවයේ නියුතු ජනනි ශානිකා අබේපිටිය, ඒ වගේම මලින්ද ලොකුගමගේ යන පින්වත් දෙපළ විසින් ඒ පින්වතුන්ගේ පැතිබර දායකත්වයෙන් මේ ලෝකෙට උතුම් වූ ධර්මයේ කියලා දුන්නු භාග්‍යවතුන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකයෙක් ගැන ඔබට අද කියලා දෙන්න. ඒ ශ්‍රාවකෙක් වෙන විදිහයි අද ඔබට ධම්මස්වර වැඩසටහනෙන් දැනගන්න ලැබෙන්නේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපට කතා කරන්න තියෙන්නේ සියලු පාපයන්ගෙන් වෙන්වීම කියන මාතෘකාව යටතේ තමයි අද දවසේ. ඇත්තරම් පින්වත් ස්වාමීන් වහන්සේ සියලු පාපයන්ගෙන් වෙන්වීම, මේ කාරණේ කොහොමද ස්වාමීන් වහන්සේ අපි පැහැදිලි කරගන්නේ මංගල සූත්‍රයට අනුව? නමෝ බුද්ධාය. හැම දිනාටම තිරුවන් සරණයි. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් සමීර, සියලු පවින් වැළකීම උතන දේශනාවේ තියෙන ඇත්තට මේ දැන් අපි සාකච්ඡා කරන්නේ 7 වෙනි ගාථා රත්නය මංගල සූත්‍රයේ ආරති විරති පාපා. එහෙම තමයි විස්තර වෙන ධර්මය. එහෙමයි. රති කියලා කියන්නේ ඇල්ම කියන එකනේ. ඊට පස්සේ එතන මෙතන තියෙන ආරති විරති. ඒ කියලා කියන්නේ කොමකින්ද? අරති කියලා කියන්නේ ඇලෙන්නේ නැහැ කියන එක, නොඇලීම කියන. දැන් අපි කියන්නේ මගේ සිත ධර්මයට ඇලෙන්නේ මට අරතිය. අනේ කියන්නේ අන්නේ වගේ. එතකොට මේ කියන්නේ මොකද්ද? පවේ නොඇලීම. මොකද්ද? ආරති විරති. විරති කියන වචනේ ඊළඟට කතා කරමු. මොකේද නොඇලෙන්නේ? පාපේ. අරති. විරති. විරති කියලා කියන වචනේ තේරුම තමයි ඒකේ විස්තර වෙන්නේ වැළක්ම කියන එක. රති ඇල්ම, විරති කියලා කියන්නේ වැළකීම කියන එක. එතකොට මොකෙන්ද නොඇලී වැළකී සිටින්නේ? කුමකින්ද? පාපේ. අනේක තමයි ආරති විරති පාපා කියන්නේ. පවෙහි නොඇලීමද, හැම පවින් වැළකීමද. අනේක ඒක තේරුම වෙන්නේ. එතකොට පාපය කියන එක. පාපය කියන වචනේ ගත්තහම මෙතෙන්ට සුළුවින් ඉඳන්ම දැන් ඕකට හරි ලස්සන විස්තරයක් තියෙනවා අපේ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තේරගාථා. එහෙමයි. තේරගාථාවේ දී සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා මේ පවෙන් වැළකෙන්න ආස කෙනා හරියට කොහොමද මේ චූටි දේ පවා, චූටි අකුසලයේ පවා, චූටි පාපේ පවා දකින්නේ මහා වලාකුලක් වගේ. කියන්නේ පොඩි දෙයක තිබෙන ආදීනව පැත්තට මෙතන පවෙන් වැළකෙන්න කෙනෙකුට උපකාර වෙන්නේ කරුණු දෙකක් උපකාරයක් තියෙනවා.
එකක් තමයි පවයකින් වළකින්න ඕනම පාපයකින්. පොඩි වේවා ලොකු වේවා මහත් මධ්‍යම වේවා මොනවා හරි විදිහකට කියනවා පාපය ගැන. ඒ සියලු පවකින් වළකින්න එයාට උපකාර වෙන ප්‍රධාන කරුණක් තමයි පවපයන්ගේ තිබෙන ආදීනවේ සිහි කිරීම. සහ පවෙන් වැළකීමෙන් ලැබෙන්නා වූ ආනිසංසයන් ගැන සිහි කිරීම. පවෙහි ලැබෙන්නා වූ විපාකයන් ගැන තිබෙන ආදීනව ඒ පැත්ත සිහි කරනවා. එතකොට යට අන්නර දේව ධර්ම කියන ලැජ්ජා බය කියන එක ඇති වෙනවා. එහෙමයි. පාපය කරන්න. ඊට පස්සේ හැම පවෙන් වැළකීම. පවෙන් වැළකීම නිසා ලැබෙන්නා වූ ආනිසංස තියෙනවනේ. දැන් අපි කර්මයේ පැත්තෙන් ගත්තොත් එහෙම පාප කර්මයට අපුඤ්ඤාභි සංස්කාර. පාප කර්ම. පවෙන් ලැබෙන්නා වූ පවේ තියෙන විපාක. හැම පවෙන් වැළකීම නිසා ලැබෙන පුඤ්ඤාභි සංස්කාරය පින. අන්න ඒ ගැන සිහි කරනකොට එයාට පවෙන් වළකින්නත් පින කරන්නත් අන්න ආස හිතෙනවා. ඕකයි මේ කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මෙතන පාපය කියලා දැන් අපි විස්තර කරන්නේ සාරිපුත්ත මහ රහතන් තේරගාතාව අරගෙන සුළු දේ වුණත් විශාල ලෙස කල්පනා කරනවා. ඒ කියන්නේ සුළු දේ වුණත් විශාල ලෙස කල්පනා කරනවා කියපුවාම ඔබ හිතන්න එපා මෙහෙම නිකන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වතුර වීදුරුවේ කිඹුළු දකින්නවා වගේ අදහසක් කියලා. වතුර වීදුරුවේ කිඹුළු දකින්නවා වගේ අදහසක් නෙමෙයි මේ කියන්නේ. ඒ වගේ අදහසක් ඒ උතුම් මහරහතන් වහන්සේට කියන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් පාපය කියපුවම මුලින්ම අයිති වෙන්නේ දස අකුසල් ටික. එහෙමයි. ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාමසේවනය, බොරුව, කේලම, හිස් වචනය මේ ටික. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටි, අවිජ්ජාව, ද්වේෂයෝක. ඔයිට ඕවනේ දැන් මූලිකව ගොරෝසු ලෙස ඕලාරික විදිහට දැකින්න පාපයන් අපිට තේරෙන්නේ. නමුත් මෙතන පාපය කියපුවම තව එකතු වෙන සංකල්ප වශයෙන් තියෙන දේවල්. දැන් අපි ගත්තොත් එහෙම කාම සංකල්පන පාපී අදහස්නේ. එහෙමයි. ඒ කියන්නේ සිල් පදයකට කැඩිලා නැහැ. සිල් පද වශයෙන් අකුසල් වෙලානේ දැන්. සිල් පදව ඒවට කියන අකුසල්. මේ පව්. එතකොට දැන් මෙහෙම වචන කීපයක් තියෙනවනේ. පින පව කියලා තියෙනවා. ඊට පස්සේ කුසල් අකුසල් කියලා තියෙනවා. දැන් කුසල් වලට තමයි ගෙනෙන්නේ අර සිල් පද ටික දේශනා විස්තර වෙන්නේ. එහෙමයි. දැන් පව් කියන ඒවට තමයි මේ සංකල්ප පැත්තෙන් යන සිද්ධි ටික තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රියාවකට යෙදවිලා නැහැ. නමුත් ඒ සංකල්පය තුලින් යහපතක් වෙන්නේ. දැන් ඔන්න දැන් හොඳටම තේරෙයි මේක. අපි හිතමු හිංසා සංකල්පය පවක්. අකුසලයක් නෙමෙයි. එහෙමයි. හිංසා මේක මරන්න මට කියලා හිතනවා. අන්න හිංසාව. ඒක පවක්. මරණ චේතනාව ඇවිල්ලා අන්න මරනවා. අන්න අකුසලයක්. පින්න ස්වාමීන් වහන්සේ දැන් පව කියන එක පුරුදු කරලා ඒක අකුසලයක් විදිහට හරියටම හරි ඔය අහන එක. පව කියන එක තමයි ඉස්සෙල්ලා ඇති වෙන්නේ. පව නම් වූ සංකල්පය තමයි ඒ සිතුවිල්ල තමයි අකුසලයක් කරා පෝෂණය වෙන්නේ. හරියටම හරි ඒක. එහෙමයි. ඒක තමයි වෙන්නේ. ඒකයි බුදුරජාණන් සියලු පවින් වලකින්. දැන් ඒකට තමයි අපි ගත්තොත් එහෙම අන්න දැන් මුලින් ලෝභය. ඉමසුරුකම. මේ පව. ගුණමකුකම. ඊර්ෂියාව. එකට එක කිරීම. තරඟට වැඩ කිරීම. දැඩි ලෙස සිටීම. සාධාරණ අදහස් වලට විරුද්ධ තම්බෝ කියලා කියන්නේ. සාධාරණ අදහස නමුත් දැඩි ලෙස නෑ මේ නීතිය හැටි මෙහෙමයි ආයතනෙ අර එහෙම ඉන්න සමහර මිනිස්සු අනේ තම්බෝ. දැඩි ලෙස ඉන්න ඔය. විනාශ කරන්නේ ඒවල තම්බෝ. ඊට පස්සේ සාරම්භෝ තරඟට වැඩ කරනවා. ඊට පස්සේ අන්නේ දේ පාපී අදහස්. ඒ කියන්නේ ඊට පස්සේ ಗುಣම කරනවා පාපී අදහස්. දැන් උපක්ලේශයිති වෙන්නේ පාපී අදහස් වලට. ඒතර එහි පෝෂණයක් තමයි අන්න ඒකෙන් වෙන්නේ මොකද පාපී අදහසෙන් පෝෂණය වෙන්නේ අකුසලේ. ඒකේ තමයි යන්නේ ඒ පාපයේ තමයි අන්න යන්නේ අකුසල් කරා. එහෙමයි. දැන් ලෝභය කියන්නේ අකුසල මූලයන්නේ අකුසලයක් නෙමෙයි. ලෝභය නම් අකුසල මූලය. ද්වේෂය. ඊට පස්සේ මෝහය. නැත්නම් අපි ගත්තොත් දැන් රාග දේශ මොහ අන්න පාපී අදහස්. ඒක තමයි අන්න වර්ධනය වෙලා යන්නේ. ඒකයි බුදුරජාණන් දේශනා කළේ ලෝභය නිසා පුද්ගලයා දස අකුසලයේ දෙනවා. ද්වේෂය නිසා පුද්ගලයා දස අකුසලයේ දෙනවා. මෝහය නිසා පුද්ගලයා දස අකුසලයේ දෙනවා. එතකොට අකුසලයට තල්ලු කරන්න මූලික අඩිය තමයි මේ පාපය කියන්නේ. එහෙමයි. ඒකේ සියලු පව් වලින් වළකින්න. ඒ කියන්නේ සංකල්පය පවා ලස්සන කරගන්න. ඒකේ සම්මා සංකල්පය කියලා එකක් තියෙනවා. පින්න ස්වාමීන් වහන්සේ දැන් අපි මේ සමාජ දිහා බලනකොට පේන එකක් තමයි ගොඩාක් වෙලාවට තෘප්තිමත් වීමක් නැහැ. එහෙම නැත්නම් ලද දෙයින් සතුටු වීමක් නැහැ. සැනසීමක් නැහැ.
හැම වෙලේම සමාජයේ අපි කුටුම්බයක් ගත්තත් ගෙදරක් ගත්තත් එතනත් සැනසීමක් නෑ. ආයතනයක් ගත්තත් එතනත් සැනසීමක් නෑ. හැම වෙලේම නිකන් විඳවන ජීවිතන තියෙන ස්වාමීන් වහන්සේ. මේ විඳවන ජීවිතයක් ඇති වෙන්න මේ පාපයත් බලපානවා අකුසලයත් බලපානවා නේ ස්වාමීන් වහන්සේ. හරියට. දැන් අකුසලයේ එතන අකුසලයකට ඒ දේ වෙන්නේ පාපේන මුල්ලෙන්. දැන් ඇත්තටම ආයතනයක් ගත්තොත් තනිකරම ගොඩක් ආයතන වල තියෙන ඊර්ෂ්‍යාකමනේ. ඊර්ෂ්‍යාකමයි මම නම් දැකලා තියෙන ආයතන වල වැඩිපුර තියෙන මට නම් මේ වෙනකම්ම හම්බෙලා තියෙන ඊර්ෂ්‍යාවයි කුහකකමයි. කුහක ගතියයි ඊර්ෂ්‍යාවයි කියන එක ආයතන වලින් අහක් වුණොත් ඒ ආයතනයේ බලන් ඉන්නකොට දියුණු වෙනවා. ඒකයි වෙන්නේ. ඒ ඊර්ෂ්‍ය ඒ පාපී අදහස්නේ. දැන් ලස්සනට කෙනෙක් වැඩක් කරගෙන යනකොට ඊර්ෂ්‍යයි. දක්ෂයාට තැන දෙන්නේ ඊර්ෂ්‍යයි. ඊර්ෂ්‍යාකම. එතකොට ಗುಣමකනෝ ඒ පාපී අදහස්. එහෙමයි. ඒ නිසා තමයි ওই දේවල් වෙන්නේ. එතකොට ඒ අදහසෙන් අන්න අකුසලයට යමු වෙන එක්කෝ මොකක්ද එයාගේ දේවල් විනාශ කරන්න කල්පනා කරන පාපී අදහස්. දැන් වෛරය කියන්නේ පාපී අදහසක්. ක්‍රෝධය කියන්නේ පාපී අදහසක්. ද්වේෂය කියන්නේ පාපී අදහසක්. ඒක තමයි යන්න උත්සුක කරලා ගන්න. මේ දෙකෙන්ම ස්වාමීන් වහන්සේ සැනසීමේ ඉන්න වෙනවා. සැනසීමේ ඉන්න බෑනේ. මොකද අකුසලයෙන් කවදාවත් භාගතුනගේ දේශනා කරන්නේ සැනසීමක් කියන එකක් ලැබෙනවා කියලා. අකුසලයක් හේතුවෙන් පාපයේ හේතුවෙන් ලැබෙන්නේ එයාට දුකක්මයි. ඒ බුදුරජාණන්සේ දේශනා කළ ඒකනේ. ඔබ සැපසේ ඉන්න සචේ භායිස දුක්ඛස්ස. ඔබ දුකට බයයි නම් ඔබ දුකට සචේ භායිස දුක්ඛස්ස. ඔබ දුකට බයයි නම් දැන් දුක කියලා කියන්නේ අපි මේ දැන් ඔය සමීරම හොවගේ දුකනේ සැනසීමක් නෑ හිතේ සතුටක් නෑ එනවට එනවා නිකන් අර නිකන් ඔහේ යන ඒක දුකක් නේ හිතේ සැනසීමක් නෑ ඔබ දුකට බය නෑ සචේ භායිස දුක්ඛස්ස සචේ වෝ දුක්ඛමප්පිය ඔබ දුක අප්‍රිය කරනවා නම් මා කත්ත පාපකං කම්ම පව්කම් කරන්න එපා අනේකයි බුදුරජාණන් දේශනා පව කියන එක කරන්න එපා මා කත්ත පාපකං කම්මං ආවිවා යදිවරහව එලිපිටත් රහසෙත් දැන් ගොඩාක් මූණට අපිට දෙබිඩි චරිතනයක් දෙන්නේ දෙබිඩි කියන්නත් බෑ ඒ මූණු ගැන හිතන්න බෑ අනන්තයි වගේ මේ මූණු ප්‍රමාණය දිවවල අනන්තයි ඉස්සර අපි තිබ්බේ දිව දෙකේ මිනිස්සු කියලානේ අහලා තිබ්බේ ඒ මිනිස්සුන්ට දිව දෙක නෑ අනන්ත දිව තියෙන මිනිස්සු ඉන්නේ ඒ තරම් දිවවල හිතා ගන්න බෑ එතකොට ඒ වගේ අය ඒ ස්වභාවයල් නිසා අන්නේ පාපී අදහස් ඒ පාපයෙන් යුක්තව තමයි යන වාසය කරන්නේ මූණට එකක් ඇතුළේ වෙන එකක් මූණට අනේ හොඳයි කියලා ප්‍රශංසා කරනවා ගියවට ඔකට දෙන්නේ කොයි වෙලාවද කියලා තමයි හිතන්නේ. පාපී අදහස්. එතකොට ඒක හිංසාව කියන සංකල්පේ පාපී අදහස. හිංසා සංකල්පේනේ. අවිහිංසාවන්න පාපී අදහසක් නෙමෙයි. පුණ්‍ය සිතුවිල්ලක්. අනේක ඒක සම්මා සංකල්පයේ අවිහිංසාව. පින්න ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ තුලින් නිර්මාණය වෙන පුද්ගලයා ඍජු චරිතයක්. ඍජු චරිතයක් නේ. ඍජු ඒ කියන්නේ ඒකනේ ඒ ශ්‍රාවකයාට කියන්නේ ඍජු මාර්ගයේ යන කෙනෙකුට කියන නමක් කියන කෙනාගේ චරිතේනේ ඍජුයි කියලා. ඍජු මාර්ගයේ කිය දැන් ඍජු කියන එකත් අන්න කියන්න ඕනේ. හොඳයි මතක් කරගන්න. ඍජු කියලා කියන්නේ සමහර හිතනවානේ සමීර මෙහෙම මොකක්ද බයිනකොට මෙහෙන් බැන්න නම් එහෙන් 1යි මෙහෙන් 2යි. මෙහෙන් 2යි එහෙන් 4යි 4යි මෙහෙන් 8යි 32යි 64යි ඔහොම යන්නේවා තියෙනවානේ. එහෙමයි. ඒතකොට ඒ ස්වභාවයල් එක්ක එයා හිතන්නේ ඍජුයි කියලා. එහෙම එකක් නෙමෙයි මේ ඍජු කියලා කියන්නේ. මේක සුදුසු නෑ මේකෙන් පාපේ නම් පාපේ බොස්ට වුණත් කෙලින් කියනවා මට මේක කරන්න බෑ. කියන්නේ පාපී දෙයකට ඔහු නැමෙන්නේ නැහැ. දැන් එක ළමෙක් මට හම්බුණා එයා කිව්වා එක ආයතනයක වැඩ කරනකොට එයාට කියලා තියෙනවා මේ පාටියේදී එකවුන්ටන්ට් කෙනෙක්. ඒ ළමයාට කියලා පුතේ සර් බොසා කියලා බොන්ඩ් කියලා මෙහෙම වීදුරුවට දාලා දීලා. බොස් දැන් බොස්ට ඩෝප් පිටින් ඉන්නේ. ඊට මෙයා කියලා මොකද්ද මට බොන්න බෑ සර්. ඊට පස්සේ මේ බොස් දෙපාර තුන් පාර කරනකොට මෙයා බොන්න බෑ කියනකොට බොස් කියලා තමුසෙ වස් කරනවා කියලා. මෙයා බලන ශ්‍රාවකයෙක් තියෙන අභිමානය කියන්නේ මෙයා එකපාරම කියලා වස් කරන්න සර්. කමන්නේ සර් මම බොන්නේ නැහැ කියලා. බලන්න ඒ අභිමානයට දැන් හිතන්නේ නැහැනේ මිනිස්සු කොහොම එකපාර දැන් අද නම් හරි හරි සර් කාටවත් කියන්න එපා සේප් එකේ සර් කියලා හිමීට පොඩි ෂොට් එකක් හරි දානවනේ. එහෙමනේ අද කාලේ චරිත. අර ළමයා මොකද කරේ? සර් මම එහෙම කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ බොස් කියලා තමස මාර මිනිස්සු ඉන්නේ ඔය කියලා බොස් මොකද කරලා තියෙන්නේ? ඔහේලා වගේ අය තමයි පුතේ ඉන්න ඕනේ අපේ ආයතනයේ කියලා ප්‍රොමෝෂන් එකකුත් හම්බෙලා. මට ඒ ළමයා ඇවිල්ලා කිව්වා.
එතකොට බලන්න මේ අභිමානයකින් ලැබෙන හිතපු දෙයක් නෙමෙයිනේ. නොසිතපු දෙයක්. එහෙමයි. බොස් බොනවා තමයි. නමුත් බොස් කියන එක අනේ ඩිම් වෙලා ගියා හිතන්නේ නැහැ නේ ඔහොම. හරි සර් අයින් කරන්න කිව්වට පස්සේ. එතකොට ඒ කියන්නේ මහා ලොකු මේ ප්‍රාඩෝ තියෙන කුරුඳුවත් වගේ ගෙවල් තියෙන චීස් බටර් කාලා ඉන්න හෑන් බේකන් චීස් බටර් කාලා ඉන්න කොල්ලේ නෙමෙයි අහිංසක දුප්පත් ළමයෙක්. අභිමානය තිබ්බන්නේ. ඒක තමයි ඍජු බව කියලා කියන්නේ. ඒ ශ්‍රාවකය යන්නේ ඍජු මාර්ගය. මොකද ආර්යශ්‍රාංගික මාර්ගය. සම්මා දිට්ඨිය. සම්මා සංකල්පය. සම්මා වාචා. සම්මා කම්මන්ත. සම්මා ආජීව. සම්මා වායාම. සම්මා සති. සම්මා සමාධි වශයෙන් තියෙන මාර්ගයේ ඍජු මාර්ගය යන්නේ කෙනාට ලැබෙන්නේ ඍජු බවක්. ඍජු බව කියලා කියන්නේ මේ තව කෙනෙකුට කුණු හරපෙන් බයින එක නෙමෙයි. ඒ ඍජු බවෙන් තමයි යන්නේ. ඒක ඇති කලේ. ස්වාමීන් වහන්සේ දැන් ওই ක්‍රමයට බලනකොට ලංකාවේ ඉන්න අය තමයි සතුටින්ම ජීවත් වෙන්නේ. සතුටින්ම ඇත්තටම සමීර කියන වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන දැන් මේ සූත්‍රයේ අවසානයේ කොහොමද වෙන්නේ? මොකද්ද අවසානයේ තියෙන්නේ කොහොමද? පුට්ටස්ස ලෝක ධම්මේ චිත්ත අර නොසැලී වාසය කර. ඒකනේ මේ තියෙන්නේ. එහෙමයි. අශෝකං විරජංකේමං කිසිම කෙලෙසයක් නැතුව ශෝක කෙලෙසුන් නැතුව වන නිවනුත් දකිනවා. ඒක තමයි මේ තියෙන්නේ. ඒ තමයි සතුටින් මෙතර වෙන්න පුළුවන්. මේ අභිමානය කියන එක වනසගන්නේ තම තමාමයි. තම තමාමයි වනසගන්නේ. ඒකයි මේ ස්වභාවය වෙලා තියෙන අද මිනිසුන්ට. එතකොට ඒකයි සීල පවින් වැළකීම කියන්නේ. එතකොට මේ පව කියන එකට ඒ නෙක්ඛම් මොකද්ද? කාම සංකල්පන. ඊට පස්සේ ව්‍යාපාද සංකල්පන. අවිහිංසා සංකල්ප ඒ ඔක්කොම පාපයන්. දැන් ඒ කියන්නේ සංකල්පීම වශයෙන් පැවැත්මක මූලික ස්වභාවය තමයි පාපයක ලක්ෂණය. දැන් කාමයේ කියන එකත් බුදුරජාණන් දේශනා කරේ සංකප්ප රාගෝනේ. ඒක සංකල්පීය පැවැත්ම. ඒ සංකල්පීය ස්වභාවයේ තේරුම් ගන්න එතනින් නතර කරොත් අන්‍යයට අකුසලයක් කරා අරන් යන්න පැත්තකට එන්නේ නැහැ. එතනින් ආරක්ෂා වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ දැන් කාමයේ වුණත් ඇත්තටම මේ සතුටක් අපිට ගෙන දෙන්නේ නැහැ නේ. ඒකත් දැඩි බවක් නේ තියෙන්නේ සානස්. කාමයේ සමීර බුදුරජාණන් දේශනා කරන්නේ අල්ප වූ ආස්වාදයක් තියෙන එක. දැන් ඔය අපි කාමයෙන් පොඩ්ඩක් ටීවී එකක් බලලා ඒ සමහර ගේම් එකක් ගහලා ඔය මොන හරි පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් දාලා ඔය ට්‍රිප් එකක් ගිහිල්ලා ඔය මොන හරි දේවල් ටිකක් කරලා ඔය ලබන්නේ ස්වල්ප වූ ආස්වාදයක් කියන්නේ. එහෙමයි. ඒ ස්වල්ප වූ ආස්වාදය ඊට පස්සේ බලන්නකො ඒක ආදීනව පැත්තට පිරලා එනකොට ඊට පස්සේ බලන්නකො දැන් හිතන්නකො උදාහරණයක් ගත්තාම අපි කියමුකෝ මෙහෙම ඔයත් ගිහිල්ලා ඉතින් මමත් ගිහිල්ලා තියෙනවා. ඒ ඉස්සර අපි ගෙදර ඉන්න කාලේ ඔයා එහෙමත් දැන් ඔබත් වුණත් ඇති. ඔය හාවසට ඔන්න ඉස්සර තිබ්බ දැන් නම් තියෙන්නේ ඉස්සර තිබ්බ සන්ෆ්ලවර් කියලා තිබ්බේ. එහෙමයි. සන්ෆ්ලවර්ස්ලා ගහනවා කියලා ආරංචි වුණාම යනවනේ අපි. ඊවම අන්න නටනවා හෙම්බත් වෙලා මඩ කාලා ඇවිල්ලා ඒ වෙලාව තුල එහෙමකුත් නැහැ. පස්සේ ගෙදර ඇවිල්ලා මේ වෙනකොට කොහොමද හෙම්බත් වෙලා එපා වෙලා ඇඟ පොලිසියෙන් ගුටි කෑ වගේ. ගොනිකා කොළ බොන්න ඕනේ ඊට පස්සේ. අන්න ඒ தත්ත්වෙට එනවනේ නිකන්. ඊට පස්සේ අපිම කියන්නේ මොකද? ආයෙනම් බෑ අප්පා යන්න කියලා ගියේ යාළුවන්ටත් එක්ක හව බලින්නේ නැද්ද? සරල උදාහරණයක් මගේ. ඒ සරල එක කොහොමනම් ආදීනේ කොහොමනම් කාමයන්ගේ තියෙන බරපතල දේවල් වල ආදීනේ කොහොමද? නිරිය කොහොමද රස? හම්බෙනකොට. പ്രേත ලෝකේ කොහොමද? තිරිසන් ලෝකේ කොහොමද කන කෑම? පින්න ස්වාමීන් වහන්සේ දැන් කාමයේ කියන එක අපිට ගොරෝසු දැනෙන එකක් නෙමෙයිනේ. ඒකට සංකල්පයක් විදිහට ස්වාමීන් වහන්සේ විස්තර කළානේ. ඒකට ස්වාමීන් වහන්සේ මේ කාමය කියන එක කොහොමද ධර්මයේ විස්තර කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ? ධර්මයේ විස්තර කරනකොට හරි ලස්සනට තියෙනවා නිබ්බේධික සූත්‍රය. එහෙමයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නිතේ කාමයන චිත්‍රානි ලෝකේ. සංකල්පීය වශයෙන් පුද්ගලයේ සිතේ ඇතිවන ස්වභාවයක් කියන මේ කාමය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා කොහොමද ඇසට වෙන්නේ ප්‍රියමනාප රූප තියෙනවා කියන්නේ. හරිනේ. කනට ඇසෙන ප්‍රියමනාප ශබ්ද තියෙනවා. හරි. එහෙමයි. නාසය දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ තියෙනවා. හරි. දිවට දැනෙන ප්‍රියමනාප රස තියෙනවා. කයට දැනෙන ප්‍රියමනාප පහස තියෙනවා. පහක් කියවනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පහයි. ඔය පහට බුදුරජාණන් තනිනමක් දේශනා කරන පංචකාම අරමුණු කියලා. ඔන්න ඔය කියන පංචකාම අරමුණු භාගතුන දේශනා කරන මේ ලෝකේ තියෙනවා. එහෙමයි. අන්නේ පංචකාම අරමුණු වලට ස්වභාව පුද්ගලයෙක් මොකද වෙන්නේ සංකල්පීය වශයෙන් ගන්න බෙදලා යනවා. තමනුයි බෙදලා යන්නේ. දැන් අපි හිතන්නේ බාහිරින් මේ සද්ද නිසා මං අහුණා කියලානේ. එහෙමයි. මේ ගඳ සුවඳ නිසා මං අහුණා කියලා. රස නිසා මේ පහස නිසා අහුණා කියලානේ. බුදුරජාණන් දේශන ඒක ලෝකෙට
තිත්තංචි චිත්‍රානි තතේව ලෝකේ. මේ ලස්සන කියන දේ ලෝකයේ තියෙනවා කියන. ඒ ලස්සන කියන දේට අපි තමයි යන සංකල්පයෙන් බෙදලා යන්නේ. ඒක බුදුරජාණන් උපමාවක් කියනවා. මෙන්න මේ හරි ලස්සනයි. ලස්සන ඒ කියන්නේ සායම් ගාලා ලස්සන ගර්ල් කෙනෙක්ගේ රූපයක් අඳිනගෙන චිත්‍රයක් අඳිනගෙන බිත්ති. එහෙමයි. ඊට පස්සේ අපි ඒක දිහා අපි බලන්නේ කොහොමද ලස්සන ගර්ල් කෙනෙක් මෙතන මෙහෙමයි අතන මෙහෙමයි කොණ්ඩ මෙහෙමයි ඇස් මෙහෙමයි ඔහොමනේ බලන්නේ. ඒක බලලා එයා අනිත් සංකල්පීය වශයෙන් එයා ඊට පස්සේ හිතනවනේ. එයා එක්ක රාගයෙන් හිතනවා එක්ක කුමනෝ ආකාර මොන හරි දෙයකින් හිතනවනේ. එතකොට බුදුරජාණන්සේ අහනවා එතනදී එතකොට උපමාය අහනවා එතන හිටිය ගෑල්ල මෙම්ම දෙයි කියලා. හරියට ගැඹුරට කල්පනා කරලා මොනවද තියෙන්නේ සායන් ටිකන්නේ. එහෙමයි. එතන ඒ ඇඳපු ඒ ටික ඒ දැන් ඒ සායම අල්ලලා තිබුණ නැත්නම් වතුර එකක් ගැහුවොත් ඒ සායන් ටික දීවලා යනවා. එතකොට කෝවර අපි සංකල්පයේ වශයෙන් කාමයේ ඇති කරගත්තා උදේ. එහෙමයි. ඒකේ බුදු එතන හුදෙක් ශබ්දේ විතරයි තියෙන්නේ. හුදෙක් රූපේ විතරයි තියෙන්නේ. හුදෙක් තිබ්බේ ගඳ සුවඳක් විතරයි. ඒකට අපි තමයි අපේ සංකල්පයේ තමයි අපි යොදාගත්තේ. දැන් සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි සංකල්පයේ වෙනස් වීම ගත්තොත් අපි හිතමුකෝ සුවඳක් ගමු. එකම අපි තේරෙන උදාහරණයක් ගමු. අපි ඔන්න සුවඳ අපි පර්ෆියුම් ගන්න ගියපුවාම අපි ඉස්සර තිබ්බනේ කඩ ද ලව කියන එක ද ලව එකේ පර්ෆියුම් ගන්නවා කියන්නේ හොඳයි කියලා දෙනවා. ඒකට ඕකේ මොනවා හරි සෙන්ට් එකක් හරි මොකක් හරි පර්ෆියුම් එකක් ගන්නවා කියලා කියන්නේ එහෙනම් ඒ බෑග් එක අරන් යන්නේ එහෙනම් පොඩි මේකක් තියෙන ඒ බෑග් එක අරන් මෙහෙම වනවන යනකොට. එතකොට ඒ ගන්න ගියපුවාම අපිට කඩේ නයිය මොකද කියන්නේ? මල්ලි මෙන්න මේක බලහන් කියලා දෙනවා. ඊට පස්සේ ඔන්න අපි අල්ලට ඒ පර්ෆියුම් එක ගන්න ඉඹිනවා. ආය අත සෝද ගන්නවා එක්ක පිහ දා ගන්නවා කරගෙන මොකද කරන්නේ තව එකක් කීයය දෙනවා මේක 200 කියනවා අරක 300යි කියනවා 500යි කියනවා ඔහොමම කී අවසානයේ 800 විතර අරන් ගිහිල්ලා 900 විතර අරන් ගිහිල්ලා මොකද කරන්නේ හොඳම ටිකටම ඉස්සෙල්ලාම අර 900ක දෙන්නේ නැහැ පොඩි එක ඉඳන් තමයි අරගෙන යන්නේ ඉතින් දැන් ඔන්න අර සුවඳ තිබ්බේ හැම එකෙම තිබ්බේ සුවඳ නේද හැබැයි මේ සුවඳට අපි අර ඒ ස්වභාවය අනුව අහුවෙලා ගියා අහුවලා යනකොට අන්න මොකද උනේ අවසානයේ 1000 විතර එක ගන්නවා. ආයේ මේක දෙන්න කියලා කියනවා. දුන්නාට පස්සේ අයියා මොකද කරන්නේ? ඒ අයියා මොකද කරන්නේ 1500ක ඊට පස්සේ හිමීට කබඩ් එකෙන් ඇදලා මේක බලන්න මල්ලි පොඩ්ඩක් මේක ඊට වඩා හොඳයි කියනවා. ආයේ ගහලා බලනවා. බලපුවාම ඒකට වඩා මේකේ සුවඳ හොඳයි. මේක දෙන්න කියලා බලන්න අපි යන්නේ නැන්දිල්ල. ඕකට තමයි අපි යන්නේ. පින්න ස්වාමීන් වහන්සේ මේ කාමයේ සංකල්පනාවක් ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලි කරානේ. එතකොට මේ සංකල්පනාවස කර්ම විපාක සකස් වීමක් තියෙනවා. මෙතන කර්ම විපාක මෙතන පාපේනේ තියෙන්නේ. ඒ කියන්නේ මෙහි තිබෙන ස්වභාවය තමයි ඒක පවක්. ඒ කියන්නේ ඒක අකුසලයක් නෙමෙයි. ඒ දේ මුල් කරගෙන කය වචනේ ක්‍රියා කරවීමක් තමයි අකුසලයක් වෙන්නේ. එහෙමයි. පාපය කියන එක දැන් සංකල්ප දැන් අපි මෙහෙම කිව්වොත් එහෙම ඒක තේරුම් ගන්න මම මෙහෙම කියනනම් මට ඔයාව මරන්න හිතෙනවා. ඔයා මරන්න හිතන එකයි ඔයා මරණ එකයි අතර වෙනසක් තියෙනවනේ කොහොමද? එහෙමයි. අන්න ඒ වගේ. මරන්න හිතෙනවා කියන එකයි මරුවා කියන එකයි දෙකක් නේ. ඒ කියන්නේ සර් මරන්න හිතනවා කියන තැනදී අපිට නවත්වා ගැනීම නවත්වා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ බරපතල නෑ. පාපේ තමයි අදහස තියෙනවා තමයි. ඒක නිකන් අර ඒතන සාමාන්‍ය ස්වභාවයක ගත්තොත් එහෙම අර නින්දිරි දකින්න සිහිනිය වගේ. සිහිනියක් හැබැයි දකින්නවා තමයි යමක් එහි බරපතල ක්‍රියාකාරී ස්වභාවය අඩුයි. එහෙමයි. නමුත් යම් ක්‍රියාකාරී බවක් තියෙනවා. හැබැයි ස්වභාවය අඩුයි. අන්න ඒ වගේ එකක්. පාපය කියන එක සහ අකුසලයක කියන වෙනස්කම කියන්නේ ඒක. අකුසලයේ කියන්නේ කෙලින්ම කර්ම විපාකයකුත් එක්ක කෙලින්ම යන එකක් ආයි. එහෙමයි. ඒක කෙලින්ම දුගතිගාමී. ඒතර ඒකනේ බුදුරජාණන් දේශනා කළේ දැන් පාපය කියන එක තමයි වල චිත්තං දන්තං සුඛවහං. පාපයුනේ සිත වලක්වන්න ඕන. පාපයෙන් සිත වලක්ව ගන්න බැරි වුණොත් ධමනීය කරගන්න බැරි වුණොත් අන්න ඒ සිත ඊළඟට යන ස්ටෙප් එක තමයි අකුසලය. එහෙමයි. අකුසලයකට ගියාට පස්සෙත් වලක්ව ගන්න පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි අරකට වඩා. එහෙමයි. ඒකයි පාපය කියන එක වලක්ව ගන්න පුළුවන් වෙන්නේ ආදීනවේ සිහි කිරීමෙන්. ක්ෂණයෙන් වහ ආදීනව සිහි කිරීම. දැන් ඒකනේ කාමයන්ගේ ආදීනව සිහි කරන්න කිව්වේ. කාමයේ නම් වූ මඩ ගොහුරේ ලගින්න කලින් කාමයන්ගේ තියෙන ආදීනවේ මේකයි කියලා සිහි කරනකොට අන්න ඒකයි බුදුරජාණන් දේශනා කළේ ඒ දේ ගිනි අඟුරු වලක් වගේ සිහි කරන්න. එතකොට අන්න වෙන්න තියෙන අනතුරු ඉස්සරහට තේරෙනවා. ඒකෙන් යන බ්‍රේක් වෙනවා ඊට පස්සේ.
ස්වාමීන් වහන්සේ කාමය කියන්නේ සංකල්පනාවක් කියන එක දැන් අපි නිතර නිතර පැහැදිලි කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ සංකල්පනාව බිඳින්න තව සංකල්පනාවද ස්වාමීන් වහන්සේ? සංකල්පනාවක්ම තමයි. දැන් එහෙමයි. කාමයේ කියන සංකල්පනාව තුල තිබෙන්නේ දැන් ඒ තුල තියෙන දැන් ඒකේ බලන්නකො හරි ලස්සනට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමකො. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොහොමද තියෙන්නේ යහපත් ඒවා සම්මා සංකල්ප. අර පැත්ත කොහොමද? මිච්ඡා සංකල්ප. දෙකේම සමාන වචනයක් තියෙනවා. සංකල්ප සංකල්ප. එහෙමයි ස්වාමීන්. සංකල්ප කියන වචන දෙක වෙනස් වෙන්නේ සම්මා සහ මිච්ඡා කියන එක. අර මිච්ඡාව මේ සම්මා දෙකටම සංකල්පයේ පැවැත්ම තමයි තියෙන්නේ. එහෙමයි. ක්‍රෝධයේ තියෙන සංකල්පනේ මේක මෙරියා. දැන් ක්‍රෝධයේ තියෙන එක අපි ගත්තොත් එහෙම දේශනාව තුළ තියෙන ධම්මපද අක්කොච්චි මට ගැහුවේ. අවදි මමාගේ සතු දෙය පැහැරගත්තේ. අජිනි මං අහස් මා සතු දෙය පැහැරගත්තේ මාව හිංසා පීඩාව ලක්. ඔය දැන් හිතන අන්න ඒ සංකල්ප. ඊට පස්සේ තියෙනවා මොකද්ද? අහං අවේරෝ හෝමි. මම වෛර නැත්තෙක් වෙම්මා. අභ්‍යා පජ්ජෝ හෝමි. මම තරහ නැත්තෙක් වෙම්මා. අනීගෝ හෝමි. ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්මා. ඊ සංකල්ප. ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්මා කියලා හිතුවා කියලා එකපාරම ඊර්ෂ්‍යා නැති වෙන්නේ සංකල්ප පැවැත්මක් තියෙනවා. ඒ සංකල්පීය රටාව තමයි හිත යන්නේ. යහපතත් අයහපතට බලපාන සංකල්ප. අයහපත පැත්තට උපකාර වන්නා ওই සංකල්ප වලට තව වචනයක් කියනවා නම ප්‍රපංච කියලා. එහෙමයි. ධර්මයේ තුල විස්තර කරනවා. ප්‍රපංච කියලා කියන්නේ අකුසල සහගත විතර්ක. කියන එක තමයි ප්‍රපංච කියන එකේ සිංහල තේරුම. එතකොට මේ ප්‍රපංච ඔස්සේ තමයි යන්න අකුසලයකට අරන් යන්නේ. එහෙමයි. ප්‍රපංචය කියන එක නවත්ත ගත්තනම් අන්න මේ අනුතරෙන් වළක්ව ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දැන් පව කියන එක නිතර නිතර පුරුදු කළාට පස්සේ ඒක අකුසලයක් දක්වා යනවා. එතකොට මේ පව කියන එකේ විපාකයක් ස්වාමීන් වහන්සේ නැහැ කියන එක ස්වාමීන් වහන්සේ විපාකයක් නැහැ නෙමෙයි. එහෙමයි. බරපතල ලෙස දෙයක්. දැන් අපි මෙහෙම අහලා දෙනවනේ. දැන් ඒ කියන්නේ මෙහෙම. ඒ කියන්නේ ප්‍රාණඝාතයේ සොර දස අකුසල් කරන කෙනෙකුට බුදුරජාණන් දේශනා කරන එයාට තිබෙන්නේ මූලිකවම දුගතියක් කියන එක. එහෙමයි. එතකොට දස අකුසලයි. දැන් මෙතන ඔබ ඉන්නකොට මම දැන් අපිට එකපාර රාග සංකල්පයක් එනවා. රාග සිතුවිල්ලක් එනවා. ද්වේෂහගත සිතුවිල්ලක් එනවා. ඒක කෙලින්ම නිරේගාමී වෙන්නේ නැහැ. එහෙමයි. අන්න ඒකයි මේ කියන්නේ. නමුත් ඒක තුල තිබෙන යම් බරපතල තත්වයක් තියෙනවා. දැන් අතන කෙලින්ම ඍජුවම ඒකාන්ත කොට කියන බවක් තියෙනවා. එහෙමයි. ඒකයි පාපේ සහ අකුසලය කියන එකේ වෙනස වෙන්නේ. කුසලයේ සහ අකුසල. දැන් පින සහ කුසලයේ කියලා තියෙන්නේ. එහෙමයි සර්. ඊට අකුසලයේ සහ පාපයේ කියලා තියෙන්නේ අන්න ඒකයි. ඒක මේක වෙනස්කම. සංකල්පීය ගොඩනැගීමක් යහපත් සංකල්පයක් ගොඩනැගීම තුළ පින. පාපයේ කියනකොට පාපය. අරකෙදී අකුසලයේ පාපයේ පෝෂණය වීමෙන් අකුසලයේ ඊට පස්සේ පින පෝෂණය වීමෙන් කුසලයේ. එහෙමයි යන්නේ. එහෙමයි සර්. ඒකයි මේ පින සහ කුසලයේ. දැන් පාපය සහ අකුසලයේ කියන එකේ වෙනස්කම කියන්නේ. ඒකේ වෙනසක් තියෙනවා කියේ ඒකයි බුදුරජාණන් වහන්සේ. ඒකේ වෙනස්කම. අනේක ඒකට හේතුව. එතකොට ඒ විදිහට තමයි තේරුම් ගන්න ඕනේ. එතකොට අන්න කෙනෙක්ගේ සිත দমনය කරගන්න එයාට උපකාර වෙන්නේ අර ආදීනව සීකිරීම. කාමයෙන් නම් එයාට කාමයට එන සිතක් නම් අන්න ඒ කාමයට ගිහිල්ලා අකුසල් පැත්තට නොයා බේරෙන්න එයා අන්න ආදීනව සිහි කරනවා. කාමයේ මොනවද? ගිනි අඟුරු වලක් වගේ. ගිජුලි හිනට අහුවෙන්න මස් වැදල්ලක් අරන් යන ගිජුලි හිනියෙක් වගේ. බලු පැටියකට හම්බෙච්ච මස් කට්ටක් වගේ. එතකොට අන්න ඒ කෙනාට අර යථා ස්වභාවය කෙමෙන් තේරුම් යාමේ හැකියාවක් එනවා. එතකොට එයාට ඒකෙන් වෙන්නේ ආදීනව සිහි කරන්න අපි ධර්මයේ අහලා තියෙන නිබ්බිදා කියලා වචනය. දැන් දේශනාවේ තියෙන කොහොමද ක්‍රමයක් තියෙනවා? නිබ්බිදාය විරාගාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. නිබ්බිදාය අපි කියන අවබෝධයෙන් අපි කියන කලකිරුණා කියන එක. එහෙමයි. බුදුරජාණන්ගේ ධර්මයේ කලකිරුණා කියලා වචනෙට කලින් කොටසක් තියෙනවා. ඒකට කියන්නේ අවබෝධයෙන් කලකිරුණා. ඒකට තමයි පාලියෙන් කියන්නේ නිබ්බිදා කියන්නේ. අවබෝධයෙන් කලකිරිච්ච කෙනා නිබ්බිදාය විරාගය. අන්න එයා තමයි විරාග කියන්නේ නොයැලෙන්නේ. අවබෝධයෙන් කලකිරෙන්න ඕනේ. අවබෝධයෙන් කලකිරිච්ච කෙනා තමයි නොයැලෙන්නේ. නිබ්බිදාය විරාගාය නිරෝධාය. අන්න එයා තමයි ඊට පස්සේ ඇල්ම නිරුද්ධ කරවන්නේ. උපසමාය ශාන්ත භාවයටපත් වෙනවා. නිබ්බානාය සංවත්තති. නිවන සාක්ෂාත් කරගන්න. ඒකයි යන ක්‍රමය. ඒකට උපකාර කරවන්නේ ආදීනවස. දැන් අපි ගමකෝ කාමයන්ගේ ආදීනව තියෙනවා මෙහිම. බලු පැටියකට හම්බෙච්ච මස් කට්ටක් වගේ කියන්නේ. එතනත් භාගතුන්සේ උපමාවේ දේශනා කරන කොහොමද අර බලු පැටිය අර මස් කට්ට දාගෙන හපනවා කියන්නේ. හපන්න මස් කට්ටේ කවදාවත් මස් නැහනේ. වේලිච්ච මස් කට්ටේ.
ඒතකොට එයා හපන්න එයාගේ තුවාල වෙන්නේ සතාගෙන් විදුරු මහ. විදුරු මහ තුවාල වුණාට පස්සේ විදුරු මහෙන් ලේ එනවනේ. එනකොට ඒ සතා හිතන්නේ මොකද්ද කියනවා මේ ලේ රස එන්නේ මේ මස් කට්ටෙන් කියලා. එතකොට එයා මොකද කරන්නේ? තව අර ලේ රසට ආසාවෙ තව දාගෙන හපනවා. ඒක තමයි අපි මේ කරන්නේ. ඔයා වේව මම වේව අපි මේ කරන්නේ ඒකයි. ඔන්න අපිට අපි රස්සාවක් කරනවා. රස්සාව කරනකොට මාසාන්තමට පඩිය හම්බ වෙනවා. එතකොට අපිට මතකද මේ මම වැස්සේ තෙමි මේ දුක් විඳ මේ බිම නිදාගෙන මදුරුව කකා මෙහෙම ඉඳලා ගත්ත දේ කියලා මතක නැහැනේ. එතකොට ඔන්න එහෙම ඉඳලා පඩිය අවසානයේ හම්බ වෙනකොට කම්පැනියෙන් කියනවා සර් ලොක්කම ඔයාට ඊළඟ දවසේ දැන් ඔයාගේ ප්‍රොමෝෂන් වෙනවා පඩිය තව 5000කින් වැඩි වෙනවා. එතකොට මොකද කරන්නේ? තව රස්සාවට ආවේ තව එනවා ඊට පස්සේ. අන්න ඒක තමයි තව හපනවන්න මස් කට්ට දාගෙන. හපන්න ලේ රස එනවා. හැබැයි දැනෙන්නේ ඒ සතාට මේ තමන්ගේම ලේ රහ නේද කියලා. එයා හිතන්නේ මස් කට්ට ලේ රහ කියලා. එතකොට එයා ওই විදිහට ආදීන දැන් ওই විදිහට සිහි කරන්න ඒ පුද්ගලයාට මේක ඇත්තනේ අප්පා මේ මං කරන්නේ මෙහෙම එකන්නේ කියලා. දැන් මං උදාහරණයක් මේකෙන් සරලව හිතුවොත් එහෙම ඇත්තනේ අප්පා මම මේ මෙහෙම එකන්නේ මට මේ වෙන්නේ අප්පා කියන එක කයට නිකන් හරි හිතට අදහසක් එනවනේ. ඒ අදහස තමයි අන්න ඒ සංකල්පය තමයි ටික දියුණු වෙලා අවබෝධයෙන් කලකිරීම පැත්තකට අරන් යන්නේ. ඒ අවබෝධයෙන් කලකිරීම පැත්තට අරන් යන්න උපකාර වුණේ අන්න අර ආදීනව සිහි කිරීම නම් මූලික අඩිතාලම. පින්න ස්වාමීන් වහන්සේ එතකොට අර සංකල්පනාව සම්පූර්ණයෙන්ම නැති වෙන දවසක් එනවා. නැති වෙන දවසක ඒ කාමයන්ගේ සම්පූර්ණ නැති වුණා කියන්නේ අනාගාමී. එහෙමයි. ඒක තමයි නැති වුණා කියලා කියන්නේ. නෙක්ඛම්මය කාමයේ සම්පූර්ණයෙන්ම ගැලවුණා. නෙක්ඛම්මය සියල්ල සාක්ෂාත් කළා. අව්‍යාපාදේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වුණා. අව්‍යාපාදේ සාක්ෂාත් කළා. එතකොට තියෙන්නේ මෝහය ආදී දේව දැන් සෝවාන් වෙනකොට දැන් අපි අහලා තියෙනනේ සෝවාන් ශ්‍රාවක දැන් සක්කාය දිට්ඨිය. දැන් ඔබ අපි කවුරුත් ඉන්නේ සක්කාය දිට්ඨිය තුලනේ. ඒ සංකල්පය දැන් හැම එකම මම මගේ එක මට ඕන මෙහෙමයි. ආත්ම දෘෂ්ටිය තුල අපි ඉන්නෝනේ. ඒ සංකල්පය තුලනේ අපි ඉන්නේ. ආත්මීය හැඟීම තුලනේ අපි නෑ. අපි අනාත්මය නාත්මයකට ඒ සක්කාය දිට්ඨියෙන් අපි නිදහස් වෙලා නැති තාක් සෝවාන් නොවි නැති තාක් තාම ආත්ම දෘෂ්ටිය කියන එක තියෙනවා. එහෙමයි. විෂයාකාර සක්කාය දිට්ඨිය. එතකොට ඒ සංකල්පේ නැති කරන්න ඕනනේ. එතකොට ඒකත් සංකල්පයනේ. එහෙමයි. එතකොට මේ සංකල්පේ නැති කිරීමෙන් අන සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම සම්මා දිට්ඨියනේ සාක්ෂාත් වෙනවා. සම්මා දිට්ඨිය ස්පර්ශ කරනවා. එහෙමයි ස්වභාවය යන්නේ. එතකොට මේ විදිහට තමයි යන්නේ. පුද්ගලයේ දැන් ඒ සක්කාය දිට්ඨිය නිදහස් කරවන්න හිතන්න ඕන සංකල්ප ටිකකුත් තියෙනවා. ඒකත් බුදුරජාණන් දේශනා කරනවා. අන්න හිතන්නේ මොකද්ද මේ රූපේ අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි. ඒක තමයි ස්වාමීන් වහන්සේ සම්මා සංකල්ප. ඒක තමයි එතකොට ඒකේ තියෙන සම්මා සංකල්ප පැත්ත. සංස්කාරය අනිත්‍යයි. විඥානය අනිත්‍යයි. නැත්නම් ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. නාසය දිවකය මනස අනිත්‍යයි. මේ අනිත්‍යදී දුකයි. දුක්දී අනාත්මයි. ඒ නිසා යමක් අනිත්‍යද දුකයිද අනාත්මයිද ඒ නිසා ඒ කිසිවක් මම නොවේ මගේ නෙවෙයි මගේ ආත්මය නොවේ කියලා සිහි කරන්න ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයන් සෝවන් භූමියට පෙමුණ සක්කාය දිට්ඨි සම්පූර්ණ ප්‍රහාණය කරනවා. එහෙමයි. අර සෝවන් වෙනවා. සම්මා දිට්ඨිය පරිපූර්ණව ලෞකික ලෝක උත්තර වශයෙන්. එතකොට ඊළඟට තියෙන්නේ එතකොට යාට තියෙන්නේ ඊළඟට මේ කියන කාමය දැන් තමයි ඊට පස්සේ ප්‍රකට වෙන්නේ යාට තව. දැන් මේ තියෙන ප්‍රකටභාවයට වඩා ගොරෝසුට මේ කාමයන්ගේ තිබෙන ස්වභාවය ඊට පස්සේ ප්‍රකට වෙනවා. ඒත් එක තමයි ශ්‍රාවකයා අවබෝධය කර පිළිවෙලින් යන්නේ. එහෙමයි ශ්‍රාවකීගේ ගමන තියෙන්නේ. ඒ තමයි අවබෝධය. දැන් මුලින්ම ඒක තමයි මේ පාපයන් ඒ සියල්ලෙන් ගැලවෙන්න අන්‍යයට උපකාර වුණේ ආදීනවේ කියන එක සීක. ඒකනේ දේශනාව තුළ ආදීනවේ කියලා දස සංඥාව තුළ වෙනම සංඥාවක් බුදුරජාණන් දේශනා කළා ආදීනව සංඥා කියලා. ආදීනවේ සිහිකරනද කයේ තියෙන ආදීනව වෙනම දැන් තියෙනනේ දේශනාව ගත්තාම චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ ඔය විදිහට කායක තිබෙන ආදීනව පැත්ත හොද්දට සිහි කරන්න කියනවා. ඇසේ හට ගන්නා රෝගය ඔය, කනේ හට ගන්නා රෝගය ඔය, දිවේ හට ගන්නා රෝගය ඔය, කයේ හට ගන්නා රෝගය ඔය, ඊට පස්සේ ඇස් රෝගය යන්නේ ඔහොම කොච්චර විස්තරයක ආදීනව සංඥා විස්තර කරනවා. දැන් ස්වාමීන් වහන්සේ යථා ස්වභාවය කල්පනා කරනවා කියන්නේ විමසනවා කියන්නේ එතන දුක් වෙන්න දෙයක්, අඬන්න දෙයක්, දුකින් ඉන්න දෙයක් නෑ. දුකින් ඉන්න දෙයක් නෑනේ. එතකොට එයාට ප්‍රකට වෙන්නේ මේ යථා ස්වභාවයෙන්. යථා ස්වභාවය ප්‍රකට වෙනකන් ඇත්තනේ ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ දැන් ඒ ඇත්ත වසලා දාන්නේ මොකෙන්ද? මායාවෙන්නේ. මායාව මොකද්ද කිව්වේ? විඥානේ. විඥානේ නම් වූ මායාවෙන් තමයි අර සැබෑ ආදීනවය කියන එක වහලා තියෙන්නේ.
ඒ මැජික් විඥානේ නම් මැජික් කාර්යයෙන් ඒක වහලා. අපිට ඇතුලේ තියෙනවා මේ ලෙඩ වෙනවා කියන එක. අපි දැන් මේ වහලානේ තියෙන්නේ. එහෙමයි. ඇතුලේ මේ මොහොතේ වයසට යනවනේ. මේ මොහොතේ ලෙඩ වෙන ස්වභාවය යුක්තයිනේ. මේ මොහොතේ ඊළඟ මොහොතේ මැරෙන්න පුළුවන්. ඒකන්න අර මායාවෙන් වහලා තියෙන්නේ. ඒක තමයි මායාවෙන් වහපු දේ තමයි ශාස්ත්‍රඥයන්සේ ගන්න හිතන්න. නෑ ලෙඩ වෙන කෙනෙක්. මම ලෙඩ වෙන ස්වභාවය යුක්තයි. මම මේ ස්වභාවය ඉක්මලා නෑ. මම වයසට යන කෙනෙක්. මම වයසට යන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය කියන ටිති සූත්‍රයේ තියෙන්නේ. ඊට පස්සේ මම මරණයටපත් වෙන කෙනෙක්. මම මරණයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය ඉක්මවලා නැහැ. ඒක සිහි කරන්න කියලා භාගතුන්. ඒතර තමයි එයාට පාපයේ කෙරෙහි තිබෙන බය හට ගන්න ඕනේ එතකොට. ඇයි මම වයසට යන කෙනෙක්. මම වයසට යන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය ඉක්මවලා නැහැ කියනකොට එහෙනම් මම දැන් වයසට එනවා. මම දැන් වයසට එනවනේ මට මේ දේවල් එතකොට මම මේ කරන්නේ හරි දෙයක් නෙමෙයිනේ කියලා. මම මරණයටපත් වෙන කෙනෙක්. මරණයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය ඉක්මවලා නැහැ. මම එහෙනම් ඊළඟ මොහොතේ මැරුණොත් මේ පෞසිත වෙල හිත ඉන්නකොට මේ කුණුහරුප ජරාව හිත ඉන්නකොට එතකොට එයාට අන්නේ පාපය කරන්න බය ඇති වෙනවනේ. ඒ පාපය කරන්න බය ඇතිවීම නිසා හිරියොත් අපේ ඇතිවීම නිසා අකුසලයකට අරගෙන එක වලකිනවා. ඒකයි ආරති විරති පාපා කියන්නේ. හැම පවින් වැළකීම. හැම පවින් දුරු වීම. නොවැළීම කියලා කියනවා. එතකොට අන්නේ කෙලිම වලක් වෙනවා. එතකොට ඒකයි මිත්‍යා සංකල්පයේ දුරු ඒ සංකල්පයක් දුරුකරන්න තවත් උපකාර කරේ සංකල්පයක්මයි කිව්වේ ඒකයි. යහපත් සංකල්පයකින් අයහපත් සංකල්පය ගලවලා දානවා. ඒ සියලු අයහපත් දේ ගලවලා දැම්මට පස්සේ ඒ සංකල්පය කියන එකෙන් අවසානයේ ආයේ ප්‍රයෝජනයක් නැහැ නේ සියල්ල සාක්ෂාත් කරලා අවසන්. ඊට පස්සේ තමයි ඒක තියෙනවා කිය භාගතුන විමුක්ති සැපයෙන් වාසය කරනවා කියන්නේ. මේක ස්වාමීන් වහන්සේට තනි කරම මානසික අභ්‍යාසයක්. මානසික අභ්‍යාසයක්. තනි කරම කායික අභ්‍යාසය. දැන් අපිට ඒකනේ අපිට ගොඩාක් හුරු කායික අභ්‍යාසනේ. එහෙමයි. කායික අභ්‍යාස කියන්නේ ඇඟට දැනෙන්න ඕනනේ. බුදුරජාණන්ගේ ධර්මයේ තියෙන ඇඟට දැනෙන එක නෙමෙයි. මානසට ස්පර්ශ වෙන දෙයක්. ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව ඔක්කොම කොහෙද ඇඟට නෙමෙයිනේ මනසට. ඒකෙන් කාය වචනයේ පස්සද්ධිය කියන එක ඇති මනසට මේ කයට. ඊට අමතරව ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව අනිත් තියෙන ඔක්කොම 이르දි පාදයන් ඔක්කොම ස්පර්ශ වෙන්නේ කොමටද? මනසටනේ. උපක්ලේශයන්ගෙන් දුරු වීම ඊට පස්සේ ගත්තාම අනුසයන්ගෙන් ඊට පස්සේ ඔය කොච්චර තියෙනවද? ඒ සියල්ලම සිතත් එක්ක තියෙන දමනයක්. මේක සිතක ඒකයි බුදුරජාණන් දේශනාවේ කය දමනය කරන්න. දැන් ඕකනේ නිගණ්ඨනාතත් කිව්වේ. නිගණ්ඨනාත කිව්වේ මොකද්ද? කාය දණ්ඩය තමයි ප්‍රකට. කාය දණ්ඩය තමයි වැදගත් වෙන්නේ කිව්වා. එහෙමයි. මනෝ දණ්ඩ, වචී දණ්ඩ ගානක් නෑ කිව්වා. මේ බුදුරජාණන් දේශනා කරේ මනෝ දණ්ඩයයි ප්‍රකට. මනෝ පුබ්බංගමා ධම්ම. මනස හැම දෙයකටම මුල් වන්නේ. මනෝ සෙට්ඨා මනෝමය. මනස මේ හැම දෙයකටම ශ්‍රේෂ්ඨ වන්නේ. මනසාචේ පදුට්ඨේන. අන්න මනස නරක වේද? වාසතිවා කරෝතිවා නරක වූ මනසින් කුණු මනසකින් යුක්තව මනසාදී පදුට්ඨ දුෂ්ට වූ මනසකින් යුක්තව යමක් කියයිද කරයිද වාසතිවා කරෝතිවා තතෝන දුක්ඛමන් වේති අන්න ඔහුට දුක ලැබෙන්නේ ඒක ප්‍රසන්නස අකුසලයක් බවට අන්නපත් වෙලා පදුට්ඨයි කියලා කියවන්න පාපය කියන වචනේ මේ තියෙන්නේ දුක්ඛමන් වේති කුමක්ද ඡායාව අනපායිනි මේ ඡායාව අනපායිනි මේ චක්වංග වහතෝපදා මොකද්ද මේ ගුණාගේ බෙදපු කරත් රෝදේ කැරි කියනවා වගේ ඒක එනවා ඒක සතාට ඒක බරක් මනෝ පුබ්බංගමා ධම්ම මනසම හැම දෙයකටම මුල් වන්නේ මනසම හැම දෙයකටම ශ්‍රේෂ්ඨ වන්නේ දෙකේම එකම තියෙන පාපයටත් මෙන්න හොඳ පැත්තටත් කියනවා මුල් වන්නේ මනසාචේ පසන්නේන පිරිසිදු යහපත් වූ දෙයකින් මනසින් වාසතිවා කරෝතිවා කියයිද කරයිද අන්න කුසලය කියයිද කරයි වාසතිවා කරෝතිවා තතෝන සුඛමන් වේති සැපයේ ඉන්නේය ඡායාවන පායිනේ බරක් නොවී එන සෙවණැල්ල වගේ කැමති වුණත් අකමැති වුණත් ඕක තමයි ඇත්ත. ඕක තමයි යථාර්ථය. එහෙමයි. ඒක තමයි සිහි කරන්නේ ඒකයි බුදුරජාණන් දේශනා කළේ හැම පවින් පවෙහි නොයැලෙන්න හැම පවින් වළකින්න කියලා. එහෙමයි. අපි වර්තමානයේ ගත්තට පස්සේ ගොඩාක් දෙනෙක් මේ කායිකව දැන දේ තමයි ගොඩාක් වෙලාවට ඔවුන්ට දැනෙනවා කියලා කියන්නේ. හැබැයි මානසික සුවතාවය ඇති කරගන්න ධර්මයෙන් තිබෙන උපදේශය දැන් අද හැම පවින් වැළකීම කියන කාරණේ අද සාකච්ඡා කළේ. එතකොට මේ කාරණාව ඇතුලේ තිබිච්ච ගැඹුර පළල් අර්ථය මම හිතන්නේ වැඩසටහනදී ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති. ඒ වගේම අද වැඩසටහනෙන් ඔබට පුළුවන් වෙන්නට ඇති කුසලය අකුසලය
පව පින මේ කරුණු කාරණා බෙදාවෙන් කරගන්න. ඉතින් අද වැඩසටහනේ ධම්මස්වර දහම් කතිකාවතේ උතුම් පුණ්‍යානුමෝදනා වෙනුනුයි කාලය වෙන්වන්නේ. අවසරයි පින්නත් ස්වාමීන් වහන්සේ. ධම්මස්වර සදහම් පිළිසඳර සඳහා අද දායකත්වයේ දරන ඩුබාහි සේවයේ නියුතු ජනනී ශානිකා අඹේපිටිය සහ මලින්ද ලොකු ගමගේ යන පින්වත් දෙපළගේ දායකත්වයෙන් යුක්තව මාස 3කට පෙර එනම් 2021 අගෝස්තු මාස 23 වන දින මිය පරලොව ගිය කරුණාරත්න අඹේපිටිය පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙන. රැස් වූ සීල පින පින් කැමති සිළු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සක්දේව රජුන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දේව මහරජ දරුවන් ආලවක සෙන්පතිතුමන් සීවක සෙන්පතිතුමන් ඇතුළු සීලු සෙන්පති දෙවිවරුන්ට ඔබ අප සීලු දෙනාගේ මිෂ්ඨ දේවතාවුන් වහන්සේලාට මේ පින් බිමට අධිග්‍රහිතව සිටින්නා වූ සීලු දෙවියෝ සුමන සමන් දෙවියන් දුන්නු පුල්වන් දෙවියන් දුන්නු ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින්න නනනම් ගොත් වාසී ප්‍රදේශ බාර පළාත් බාර සීලු දෙවියන් බඹලෝ වාසී බ්‍රහ්මීන් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන දිව්‍ය ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීකවල ධර්මයෙන් වඩිත්වා. පිනින් සතුරුණ සිළු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂාව උදව්පකාර ඔබ අප සිළු දෙනාට දායකත්වයේ දරන ජනනී ශානිකා අඹේපිටිය මහත්මියට ඒ වගේම මලින්ද ලොකු ගමගේ යන පින්වත් දෙපළට සීල ආරක්ෂාව රැකවරණ සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් මීට මාස 3කට පෙර එනම් 2021 අගෝස්තු මාස 23 වන දින මිය පරලොව ගිය කරුණාරත්න අඹේපිටිය පියාණන්ට අනුමෝදන් වෙත්. ඔයගේ මිය පරලොව ගිය දයා කන්දමුල්ල මෑණියන්ට විජේනායක ලොකු ගමගේ පියාණන්ට සහ අමරාවතී පෙරේරා ආච්චි අම්මාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප නමින්ද මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තුෙන් නැත්නම් ඒ සියලු ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතීන්ද සැපයෙන් සැපයටම පත් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ ඩුබාහි සේවයේ නියුතු ජනනී ශානිකා අඹේපිටිය ඒ වගේම මලින්ද ලොකු ගමගේ යන ඒ පින්වත් දෙපළටත් මේ පින් අනුමෝදන් ඒ දෙපළටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ඒ පින්වතුන් කරන කියන සිතන පතන සිළු ධාර්මික කිතුම් පැතුම් රැකී ආරක්ෂා කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. පින්වත් හැම දිනාටමත් ගෞතම බුදු සසුනේ පින් දහම් රැස් කරගෙන උතුම් පිළිසන ලබන්න මේ සීල පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් ධර්ම අවබෝධය පිණිස මේ සීල පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින ලක්වාසී ලෝවාසී සීල ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් චිරජීවනයේ යුක්තව ගෞතම බුදු සසුනේ උතුම් ධර්ම අවබෝධය පිණිස මේ සීල පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින ඔබ අප හැම දෙනාගේම දෙමාපිය ගුරුවර නෑදෑ හිතමිතුරු ඇතුළු සෑම දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව්පකාර කරන හැම දෙනාටත් ඒ වගේම අපේ සමීර පුතුණුවන් ඇතුළු නන්නයිරුම් උදව්පකාර කරන විසිළු දෙනාටත් මේ පින් සමලෙස අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. කරන කියන සිතන පතන සියලු ධාර්මික කිතුම් පැතුම් රැකී ආරක්ෂා වෙලෙහෙළඳාම් ගොහිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතන් එහෙම දේමත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. හැම දිනාටමත් තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව සුවසේ ජීවිතයට පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් පිළිසන ලබන්න මේ සීල පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ධම්මස්වර දහම් පිළිසඳර වෙනුවෙන් වැඩම කරන්නට යුතු පින්වත් ස්වාමින් වහන්සේටත් අපි පුණ්‍ය අනුමෝදනා කරමු. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අද දවසේ දහම් පිළිසඳර වෙනුවෙන් විකාශන දායකත්වයේ දරුවේ ජනනී ශානිකා අබේපිටිය සහ මලින්ද
ලොකු ගමගේ යන පින්නතුන් විසින් විශේෂයෙන් මෙයාගේ බලාපොරොත්තු වුණේ මීට මාස 3කට පෙර නම් 2021 අගෝස්තු මාසයේ 23 වන දින මිය පරලොව ගිය කරුණාරත්න අබේපිටිය පියාණන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඔබටත් පුළුවන් මේ උතුම් වූ ධර්ම දානයේ කොටස්කරුවෙක් වන්න විමසන්න 071 232 88 87 දුරකථන අංකයට 071 232 88 87 දුරකථන අංකයට ඔබ අප සියලු දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ බුද්ධ ශාසනයේ සනාතන රැකවරණය ලබන්නට පින්මතු වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.